වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. රටට විදේශ විනිමය උපයාගත හැකි මාර්ග ශක්තිමත් කෙරේ. මාතර වාණිජ හා සංචාරක නගරයක් ලෙස සංවර්ධනයට. නාඩු සහ සම්බා සහල් රුපියල් 100ට අඩුවෙන් සැපීමේ රජයේ ප්‍රතිපත්තිය අකණ්ඩව. මැද පෙරදිග අවතැන්ව පසු වූ ශ්‍රී ලාංකිකයන් යළි දිවයිනට. බස්නාහිර පළාතේ පාසල්වල 5, 11, 13 ශ්‍රේණි පමණක් සඳුදා සිට. සෙසු ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් නිවාඩුවෙන් පසු. විදුලිය නොමැති අඩු ආදායම්ලාභී නිවෙස්වලට සමෘද්ධියෙන් සහන ණයක්. වසර 6කට පසු වතු නිවාස ගම්මාන වැඩසටහන යලි ආරම්භේ. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ කෙරෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවධානය. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු එක් දින තරඟය හෙට. විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළංශවලට උපදෙස් දෙයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඔහු එම උපදෙස් දුන්නේය. විදේශ ණය ලබා ගැනීමේදී එම ණය පියවීම සම්බන්ධයෙන් සලකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. එම ව්‍යාපෘති මගින් විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නයිද අගමැතිවරයා උපදෙස් දුන්නේය. සාගර සම්පත් විශ්වවිද්‍යාලයේ සඳහා වන ව්‍යාපෘතිය කෙරෙහි එහිදී අගමැතිවරයාගේ අවධානය යොමු විය. මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීම කඩිනම් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. මාතර නව නගරය අකුරැස්ස දෙවිනුවර දික්වැල්ල කමුරුපිටිය කිරින්ද පුහුල්වැල්ල තිහගොඩ හා වැලිගම නගරවල නාගරික සංවර්ධනාධිකාරිය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති සාකච්ඡාවකදී ඔහු එම උපදෙස් දුන්නේය. පසුගිය රජයේ සමයේ අත්හිටුවා ඇති මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති යලි ආරම්භ කරන්නයි අගමැතිවරයා නාගරික සංවර්ධනාධිකාරී අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය. තොග වෙළඳපොළ කුමන මිල ගණන් යටතේ සහල් මිලදී ගතද නාඩු හා සම්බා සහල් මිල ගණන් රුපියල් 100ට අඩුවෙන් පවත්වා ගනිමින් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. යම් හේකින් සහල් සංගවා තබා රට තුළ සහල් හිඟයක් ඇති කිරීමට උත්සාහ කළහොත් ආරක්ෂිත තොග ලෙස සහල් ආනයනය කර එම ගැටලුව විසඳන බව ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා අපනයන පනත යටතේ නියෝගයක් සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. එම නියෝග ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග මෙවන විට සාකච්ඡා පැවැත්වෙන බව පැවසීය. පසුගිය රජයේ සමයේ අපි කැමැති වුණත් අකමැති වුණත් අනුගමනය කරපු වෙළඳ ප්‍රතිපත්තිය තමයි වක්කඩ ගැඩුවසේ සියලුම භාණ්ඩ කිසිම සීමාවකින් බාධාවකින් තොරව නිදැල්ලේ රට තුලට ගලා ඒමට සැලැස්වීම. ඒ නිසා ගම්බිරිස්, කහ, උදු, කජු, සරුංගල්, මකන කෑලි, වෙසක් කූඩු පවා ආනයනය කළා. ඒ ආනයනය කළේ විදේශ විනිමය සුපිරි ලෙස තියෙන රටක වගේ. එහෙම ආනයනය කළා කන්න බැරි වෙනකොට ගෙවුම් ශේෂයේ අසමතුලිතතාවය ඇති වෙනකොට අපිට සිද්ධ වෙනවා විදේශ වලින් ණය ගන්න. අවසාන මාස 18 දී පමණක් සාමාන්‍ය ක්‍රමයට ණය ගන්න බැරි නිසා ගිනි පොලියට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් මනි මාකට් එකෙන් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා. ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් ණය වශයෙන් ලබාගෙන තියෙනවා. කවදාක්වත් නිදාසින් පස්සේ ලංකාවේ ආණ්ඩුවක් මේ විදිහට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා අසාමාන්‍ය පොලියට ණය ලබාගෙන නෑ ගරු කතානායකතුමනි. රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විවාදයට එක්වෙමින් ආනයන සීමා කර විදේශ ආයෝජන ඉහළ නැංවීම රජයේ අරමුණ බව සඳහන් කළේය.
අද අපි ඉන්න තත්ත්වය අභියෝගාත්මක වුණත් අපිට පුළුවන් වෙලා තියෙනවා පොලි අනුපාතයත් පාලනය කරගන්නට රුපියල යාගියත් පාලනය කර ගැනීමට අපිට පුළුවන් වෙලා තියෙන එක බව මම මතක් කරන්න දෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි අද අපි විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 32ක පමණ මුදලක් මේ රටට ගලා එන්නට දැන් කටයුතු කරගෙන යනවා. අපේ මූලික අදහස වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි පෙර තිබිච්ච ණය ගන්නවට වඩා ණය නොවන විදේශ විනිමය ගලා ඒම් රටට සාර්ථකව ගෙන ඒමට කරන ක්‍රියාවලිය. 1997 දී මැලේසියාව ඒ අයගේ ආසියානු ක්‍රයිසිස් එකට ඒෂියන් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකට මුහුණ දෙමින් ඒ අය කටයුතු කරේ ඒ විදිහටමයි. රජයේ විශ්‍රාම වැටුප් හිමි වන්නේ රටේ සමස්ත වැඩිහිටි ජනගහනයෙන් සීමිත පිරිසකට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි. මගහැරෙන ලක්ෂ 30කට ආසන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයට සැලැස්මක් ඇද්දැයි ඔහු පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. දිගින් දිගටම සිදුවන විශ්‍රාම වැටුප් විෂමතා හේතුවෙන් විශ්‍රාමිකයෝ අපහසුතාවට පත්ව සිටිති. ඊට පිළියම් වශයෙන් රජයට වැඩපිළිවෙලක් ඇද්දැයි ඔහු විමසීය. පසුගිය යහපාලන රජය විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට නිකුත් කළ චක්‍රලේඛය වත්මන් රජය අත්හිටුවා ඇතැයි ඔහු චෝදනා කළේය. ඩුබයි හා අබුඩාබිහි අවතැන්ව පසු වූ සියලු ශ්‍රී ලාංකිකයන්ට ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම හේතුවෙන් යළි සිය රට බලා පැමිණීමේ අවස්ථාව උදා වෙයි. එක්සත් අරාබි එමිරාජ්‍යයේ දැන් සංචාරයක නිරතව සිටින ඇමතිවරයා එහි රැකියාවට ගොස් විවිධ හේතු නිසා අවතැන්ව තානාපති කාර්යාලය අසල උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් හමු විය. අබුඩාබි තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී අවතැන්ව මව්බිම බලා යාමට අපේක්ෂාවෙන් පසුවන එම ශ්‍රී ලාංකිකයන්ට ගුවන් ටිකට් පත් හා අවශ්‍ය සිසු පහසුකම් සැපීමට ඇමතිවරයා මැදිහත් විය. ඇමති ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය ඇමති ඩී.වී. චානක යන මහත්වරුන්ගේ සහායද ඒ සඳහා ලැබින. බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත නිර්දේශ ලැබී ඇතැයි ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි. ඒ අනුව ලබන සඳුදා බස්නාහිර පළාතේ පාසල්වල 5 වන 11 වන සහ 13 වෙනි ශ්‍රේණි පමණක් ආරම්භ කෙරේ. සෙසු පන්ති ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් 19 වෙනිදායි. ඒ පිළිබඳව කරුණු දැකූ අධ්‍යාපන ඇමතිවරයා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ ලිඛිත නිර්දේශය දැන් අපිට ලැබිලා තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මැතිතුමාගෙන්. ඒකෙන් අපිට ලැබිලා තිබෙන උපදෙස් තමයි එන සඳුදා, ඒ කියන්නේ මාර්තු 15 වනදා බස්නාහිර පළාතේ අපි ආරම්භ කළ යුත්තේ පාසල් 5 වන 11 වන හා 13 වන ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණයි කියා. එම නිසා අපි තීරණය කළා තිබෙනවා 5, 11, 13 අපි ආරම්භ කරනවා බස්නාහිර පළාතේ එන සඳුදා මාර්තු 15 වනදා. සෙසු ශ්‍රේණිය සඳහා බස්නාහිර පළාතේ පාසල් අපි ආරම්භ කරන්නේ සඳුදා අප්‍රේල් 19. එනේ අප්‍රේල් නිවාඩුවෙන් පසු. මේ වසර සඳහා පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම මේ වන විට අවසන් වී තිබේ. එහෙත් පාසල්වල එම පන්ති තවමත් ආරම්භ කර නැත. බස්නාහිර පළාතේ පාසල්වල පළමුවෙනි ශ්‍රේණියේ පන්ති ආරම්භ වන්නේද අප්‍රේල් 19 වෙනිදායි. සෙසු පළාත්වල සියලු පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ඇමතිවරයා කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. දිවයිනේ සෑම නිවසකටම විදුලිය බලය සැපීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර ඇති සැමට විදුලිය වැඩපිළිවෙලට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දැක්වෙයි. ඒ අනුව දැනට විදුලි බල පහසුකම් නොමැති අඩු ආදායම්ලාභීන්ගේ නිවෙස්වල අභ්‍යන්තර පරිපත සකස් කර ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව සහන ණය මුදලක් සපයයි. සැමට විදුලිය වැඩපිළිවෙල යටතේ මේ වසර අවසන් වන විට විදුලිය නොමැති සෑම නිවසකටම විදුලිය සැපීමේ ලක්ෂයයි. නිවාස වෙත විදුලි රැහැ නැඳීම හෝ වෙනත් ප්‍රභව මගින් විදුලිය සැපීමට නියමිතයි. අභ්‍යන්තර විදුලි පරිපත සකස් කර ගැනීමේ ගැටලුවට මුහුණ දී ඇති අඩු ආදායම්ලාභී විශාල පිරිසක් සිටින බවත්
ඔවුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් රාජ්‍ය ඇමති ශිහාන් සේමසිංහ මහතා කියයි. ඒ අනුව විදුලිය නොමැති අඩු ආදායම්ලාභී නිවාස හිමියන්ට 4%ක පොලි අනුපාතයක් යටතේ රුපියල් 20,000ක උපරිමයකට යටත්ව ණය නිකුත් කෙරේ. මේ අතර අනුරාධපුර ඉපුලෝගම පැවති වැඩසටහනකදී රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා පැවසුවේ මේ වසර අවසන් වීමට පෙර රටේ සැමට විදුලිය සැපීම ඉලක්කය බවයි. විදුලි කණුවක් හෝ කණු කිහිපයක් නොමැතිවීම හේතුවෙන් තම නිවසට විදුලිය ලබා ගැනීමට නොහැකිව යම් අයෙකු සිටින්නේ නම් ඔවුන්ට ඒ සියලු දේ සපයා එළඹෙන අලුත් අවුරුද්දට පෙර නොමිලේ විදුලිය සපයන බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. වසර 6කට පසු වතු නිවාස ගම්මාන වැඩසටහන යළි ආරම්භේ. තේ වතුවල ලයින් කාමරවල ජීවත් වන ජනතාව සඳහා නව නිවාස සැපීමේ වැඩසටහනක් ලෙස දැරණියගල මාලිම්බඩ වතුයායෙන් ඊයේ එම වැඩසටහන ආරම්භ කෙරිණ. ඉන්දිය රජයේ ආධාරය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වැඩසටහන ක්‍රියාත්මක කරයි. දැරණියගල මාලිම්බඩ වතුයායේ නව නිවාස 170ක් ඉදිකිරීමට නියමිතයි. නිවසක් වර්ග අඩි 350කින් සමන්විත වන අතර මහල් දෙකකින් යුක්ත වෙයි. ඉදිකරන සෑම නිවසකටම ජලය විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත. මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපත් කර ඇති ඉල්ලීම අනුමත කරන්නයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා කමිටුවෙන් ඉල්ලීමක් කරයි. ලෝකයේ වෙනත් සංවර්ධිත රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නේ අඩු සංඛ්‍යාවකි. පළාත් සභාව මෙන්ම රේකී අමාත්‍යාංශය යටතේ පවතින සෞඛ්‍ය ආයතනවල සේවා පුළුල් කර ජනතාවට වැඩි පහසුකම් සැලසීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවිය යුතු බව එම සංගමය පෙන්වා දෙයි. මිනිපේ පහේ කණුව ශ්‍රී සඳගල් විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේවෙල ශ්‍රී සුමනජෝති නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම සම්බුදු සසුනට දැරිය නොහැකි පාඩුවක් බව ඇමති කෙහෙලිය රඹුක්වෙල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා උන්වහන්සේ අනුපමේය මෙහෙවරක නිරත වූ බව ඇමතිවරයා සිහිපත් කරයි. බලපත්‍ර නොමැතිව මුන්දිනියාර ඔයේ වැලිකැනීම් කළ සිව්දෙනෙක් ට්‍රැක්ටර් 4ක් සමග අත්අඩංගුවට ගැනිති. පොලිසින් විශේෂ කාර්ය බලකාය කරදියනාරු කොස්කොල්ල දුම්දෙනියාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුහ. එම පිරිස උන්නාච්චිය වාලච්චේන හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මීළඟට ප්‍රමුඛ පුවත. විවාහ අධ්‍යාපන නිවාස මේ ඕනෑම පර්සනල් ලෝන් එකක් පැය 24න් ලබා ගන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්කෙරේ. ඒ නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති උත්සවයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එම නිල වෙබ් අඩවිය එළිදක්වනු ලැබිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ එම අවස්ථාවට එක්ව සිටියහ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. සත්‍යේ හඬ අවධානය පිණිසයි. ඇල්පිටිය මූලික රෝහල ඉදිරිපිට ඇති දෙවන්ත ගසක් එහි ඇති බස් නැවතුම්පළ මතට නැවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එම ගස බස් නැවතුම්පළ මතට කඩා වැටුණහොත් විශාල අනතුරක් සිදුවිය හැකිය. රෝහලට පැමිණෙන අය මෙන්ම පාසල් සිසුහුද නිරතුරු එහි රැඳී සිටිති. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු පවසති. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ කෙරෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවධානය යොමු වේ. එහි මන්ත්‍රීවරුන් රැසක්ම උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඉන්දියාවේ මාධ්‍ය නිදහස පිළිබඳවද අදහස් පළ කර තිබේ. ලන්ඩනයේ පිහිටි ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය මන්ත්‍රීවරුන්ගේ එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දිය රාජ්‍යයේ සම්මත කළ ගොවි පනත්වලට විරෝධය පළ කරමින් එරට ගොවි ජනතාව මාස ගණනාවක් තිස්සේ උද්ඝෝෂණවල නිරතව සිටිති. ඉන්දිය රාජ්‍යය පවසන්නේ ගොවි ජනතාවගේ සුබසිත උදෙසා එම පනත් සම්මත කළ බවයි. කොරුණා ආසාදනය වීමෙන් ඉතාලියේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. ඒ අනුව කොරුණා මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට බවට ඉතාලිය පත්වෙයි. එරට සමස්ත කොරුණා ආසාදිතයන් සංඛ්‍යාව 30,81,368කි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සෑම රටක්ම එන්නත්කරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් කොරුණා ආසාදිතයන් වාර්තා වීම පහත වැටෙමින් පවතින බවයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ඖෂධ වැඩි වශයෙන් දේශීයව නිෂ්පාදනය කිරීමේ උපාය මාර්ගික ක්‍රමෝපායකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව එක්වේ. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරබොක්ක සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව යන ප්‍රදේශවල ඖෂධ කලාප පිහිටුවීම දැනටමත් ආරම්භ කර තිබේ. ඊට අමතරව තවත් ඖෂධ කලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය අධීර 2ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. පළමු අධීර රුපියල් කෝටි 8,000ක ඇස්තමේන්තුගත ආයෝජනයක් යටතේ මේ මාසයේ ආරම්භ කිරීමට නියමිතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ක්‍රීඩා පුවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය ඇන්ටිගුවාහිදී හෙට පැවැත්වේ. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර එක්දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. දෙවන තරගය ලබන සිකුරාදා පැවැත්වෙන අතර තුන්වන තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදායි. මෙම තරග පිළිබඳ සජීව විස්තර ප්‍රචාරයක් ශ්‍රාවකයන් වෙත ගෙනීමට ජාතික ගුවන්විදුලිය සූදානමින් සිටී. කොළඹින් 107.3, යටියන්තොටින් 107.5, හපුතලෙන් 104.9, හුන්නස්ගිරියෙන් 97.4, දෙනියායෙන් 104.7, රාදැල්ලෙන් 107.1, කරගහතැනින් 94.4 හා කොකාවිල් 89.8 FM තරංගමාලා ඔස්සේ එම විස්තර ප්‍රචාරයට සවන් දිය හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අඩුපොලි ණය පහසුකම් සැපීමේ ජාතික වැඩසටහන උතුරු මැද හා වයඹ පළාත් වෙනුවෙන් අනුරාධපුරයේදී පසුගියදා ආරම්භ විය. මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ප්‍රධාන ආරාධිතයා විය. වැඩසටහනේ සමාරම්භය සංකේතවත් කරමින් ව්‍යවසායකයන් 50 දෙනෙකුට චෙක්පත් පිරිනැමීම එහිදී සිදුවිය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් රුපියල් 2,50,00,000ක ණය මුදලක් උපයාගත හැකිය. මාස 6ක සහන කාලයක් හිමිවන අතර පොලි අනුපාතය 6%කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මේ වසර තුළ අපනයන ගම්මාන 16ක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඇමති ජානක වක්කුඹර මහතා කියයි. ගම්මිරිසන් අගේ දාම නිෂ්පාදන සඳහා පමණක් කර්මාන්ත ශාලා 38ක් දිවයින පුරා පිහිටුවීමට නියමිතයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මිමුරේ හා කයිකාවල ගම්මාන ඉලක්ක කර සංවිධාන කළ ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉරණැංවීමේ වැඩසටහනට පසුගියදායක වෙමින් රාජ්‍ය ඇමතිවරයා එම කරුණු සඳහන් කළේය. ඓතිහාසික මිමුරේ හා කයිකාවල ගම්මානවල ගම්මිරිසන් එනසාල් ඇතුළු කුළුබඩු කර්මාන්තයේ නංවාලීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජයේ සපයන බවද ඔහු පැවසිය. ජනාධිපතිතුමා සහභාගී වන ගම සමග පිළිසඳරක් වැඩසටහන මිමුරේ ප්‍රදේශයේදී පසුගිය මාස පැවැත්වින. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම සබරගමුව දකුණ වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රටට විදේශ විනිමය උපයාගත හැකි මාර්ග ශක්තිමත් කෙරේ. මාතර වාණිජ හා සංචාරක නගරයක් ලෙස සංවර්ධනයට නාඩු සහ සම්බා සහල් රුපියල් 100ට අඩුවෙන් සැපීමේ රජයේ ප්‍රතිපත්තිය අඛණ්ඩව. මැද පෙරදිග අවතැන්ව පසු වූ ශ්‍රී ලාංකිකයන් යලි දිවයිනට. බස්නාහිර පළාතේ පාසල්වල 5, 11, 13 ශ්‍රේණි පමණක් සඳුදා සිට සෙසු ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් නිවාඩුවෙන් පසු. විදුලිය නැමැති අඩු ආදායම්ලාභී නිවෙස්වලට සමෘද්ධියෙන් සහන ණයක්. වසර 6කට පසු වතු නිවාස ගම්මාන වැඩසටහන යලි ඇරඹේ. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ කෙරෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවධානය. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු එක් දින තරඟය හෙට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.